මේ වීඩියෝ එකේදී අපි 2015 සිට 2020 දක්වා තිබුණු සාමාන්‍ය පෙළ ගණිතය විභාග ප්‍රශ්න පත්‍රවල වර්ගජ සමීකරණ රචනා ප්‍රශ්න විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු 2020 සාමාන්‍ය පෙළ විභාගයට ආපු වර්ගජ සමීකරණ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. 2020 සාමාන්‍ය පෙළ ගැටලුවේදී මෙන්න මෙහෙම තමයි කියන්නේ. ට්‍රැපීසියමක හැඩති ආස්තරයක් සහ එහි මිනුම් රූපයේ දැක්වේ. ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර 20ක් නම් x මගින් මෙම වර්ගජ සමීකරණය තෘප්ත කෙරෙන බව පෙන්වන්න. ආස්තරයෙහි සමාන්තර පාද දෙක අතර ලම්බ දුර සොයා එම දුර AB දිගෙන් භාගයකට වඩා අඩු බව පෙන්වන්න. අපිට තව දත්තයක් දීලා තියෙනවා වරහන් ඇතුලේ වර්ගමූල 6 යගය 2.45 ලෙස ගන්න කියලා. ඊට අදාළ රූප සටහනක් අපිට පහළ මේ විදිහට දීලා තියෙනවා. මේක ත්‍රපීසියමක හැඩති ආස්තරයක් කියලත් අපිට කියනවා. දැන් අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මෙතනදී අපිට දීලා තියෙන දත්ත වලින් මේ ආස්තරය ත්‍රපීසියමක් කියලා කියනවා. මෙම ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර 20ක් නම් x මගින් මෙම වර්ගජ සමීකරණය තෘප්ත කරන බව තමයි පෙන්වන්න කියන්නේ. එහෙනම් අපි මෙතනදී භාවිතා කරන්න ඕන දත්තය තමයි ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර 20ක් බව හා මෙම ආස්තරය ත්‍රපීසියමක් බව. අපි දැනගන්න ඕන ත්‍රපීසියමේ වර්ගඵලය සඳහා සූත්‍රය. ත්‍රපීසියමක වර්ගඵලය සඳහා සූත්‍රය තමයි භාගයේ වතාවක් සමාන්තර පාද දෙකේ එකතුව ලම්බ උසෙන් ගුණ කරන්න ඕන. අපි බලමු මේ ත්‍රපීසියම දෙස ඔබ හොඳින් නිරීක්ෂණය කළ විට පැහැදිලි වෙනවා. සමාන්තර පාද දෙකක් විදිහට අපිට බලා ගන්න තියෙන්නේ AB පාදය සහ CD පාදය. ඒ අනුව සමාන්තර පාද දෙකේ දිග මෙතන x මගින් තමයි දක්වලා තියෙන්නේ. AB දිග x ධන 3ත් CD දිග x ධන 5ත් වෙනවා. ලම්බක උස x. දැන් අපි මේ දත්ත ටික මේ සමීකරණයට ආදේශ කරන්න ඕන. ආස්තරයේ වර්ගඵලය වර්ග මීටර 20යි භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව x ධන 3 එකතු කිරීම x ධන 5. ඒ වගේම ලම්බක උස x. දැන් අපි මේක සුළු කරගන්න ඕන. කොටු වරහන ඇතුළ හොඳින් බලන්න x එකතු විට 2x 3 සහ 5 එකතු විට 8යි. අපි තවදුරටත් මේක සුළු කරගන්නවා. භාගයෙන් ගුණ කරනවා කොටු වරහන ඇතුළත. එතකොට දීලා තියෙන මෙම පද දෙකම දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට මේ විදිහට තවදුරටත් සුළු කරගන්න පුළුවන් ප්‍රකාශනය x ගෙන් ගුණ උට x වර්ගයත් x 4ෙන් ගුණ උට 4x ලැබෙනවා. 20 එහා පැත්තට ගේනවා ඍණ 20ක් වෙනවා. ඔව් දැන් අපිට මේකේ පළවෙනි කොටසට අපිට පිළිතුර ලැබිලා තියෙනවා. මෙතනින් කියලා තිබුණේ x වර්ග ධන 4ක් x ඍණ 20 සමාන බිඳුව වර්ගයේ සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න කියලා. අපි ඒක පෙන්වුවා මෙතනදී. අපිට මේ සමීකරණය ලැබුණා. අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා. දැන් ඊළඟට අපි ආස්තරයේහි සමාන්තර පාද දෙක අතර ලම්බක දුර සොයන්න ඕන. හොඳට බලන්න මේ ත්‍රපීසියමේ සමාන්තර පාද දෙක අතර එහෙම නැත්නම් AB හා CD පාද දෙක අතර දුර තමයි x කියලා කියන්නේ. එහෙනම් අපි මෙතනදී x කීයද කියලා තමයි හොයන්න ඕන. අපි ළඟ දැන් තියෙනවා මුලින්ම අපි ව්‍යුත්පන්න කරගත්ත වර්ගීය සමීකරණය. දැන් අපි x හොයාගන්න තමයි ඕන. එහෙනම් වර්ගජ සමීකරණයක් විසඳන්නයි මෙතන කියන්නේ. වර්ගජ සමීකරණයක් විසඳන්න අපිට සූත්‍ර මගින් පුළුවන්. එහෙම නැත්නම් වර්ග පූර්ණ ක්‍රමයකට මෙතනදී යන්න පුළුවන්. නමුත් මම මෙතනදී සූත්‍රය භාවිතයෙන් කොහොමද සමීකරණය විසඳන්නේ කියන එක තමයි කියලා දෙන්නේ. මම කෙලින්ම භාවිතා කරන අපි ළඟ තියෙන සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග 4ක් ac බෙදීම 2ක් a මේක තමයි අපේ සුපුරුදු සූත්‍රය.
මේ සමීකරණයට අගයන් ආදේශ කිරීමේදී A සමානයි 1යි, B සඳහා ධන 4, C සඳහා ඍණ 20 ආදේශ කළ යුතු වෙනවා. මේ විදිහට අපි ආදේශ කළාම අගයන් ඊට පස්සේ අපි මේක සුළු කරගන්න ඕන. 4 වර්ගය 16යි. මෙතන ඍණ ලකුණ සහ ඍණ ලකුණ ගුණ වීමෙන් ධන එහෙනම් එකතු වීමක් තමයි වෙන්නේ. 4 වරක් 20 80යි. 80යි මෙතන 16යි එකතු වෙනවා 96ක් විදිහට. අපිට මේ 96 ලියා ගන්න පුළුවන් 16 වතාවක් 6 කියලා. 16 ව 6ක් 96යි. දැන් අපිට තවදුරටත් සුළු කරගන්න පුළුවන්. වර්ග මූලය ඇතුලේ 16 වරක් 16 කියන එක අපිට මේ විදිහට වෙනම ලියා ගන්න පුළුවන්. දැන් ඔබ මෙතන පැහැදිලිවම දන්නවා වර්ගමූල 16 කියන්නේ 4 කියලා. ඒ අනුව තවදුරටත් සුළු වෙනවා x සමානයි ඍණ 4 ධන හෝ ඍණ 4යි වර්ගමූල 6 බෙදීම 2 වශයෙන්. මෙතනදී අපිට x සඳහා අගයන් දෙකක් ලැබෙනවා. නමුත් අපි ඊට පැහැදිලිව දන්නවා x කියන්නේ දිගක්. ඒ නිසා මේ දිග ඍණ වෙන්න බෑ. මේ x සඳහා ලැබෙන අගය ධන අගයක් විය යුතුයි. ඒ නිසා මෙතනින් ලැබෙන අගයන් අතරින් අපි ලබා ගන්නේ ධන අගය පමණයි. ඒ නිසා අපි ඒක සඳහන් කරනවා x ධන අගයක් වන බැවින් x සමානයි ඍණ 4 ධන 4යි වර්ගමූල 6 බෙදීම 2 වශයෙන්. මෙතනදී අපිට තවදුරටත් සුළු කරගන්න පුළුවන් x දෙකෙන් බෙදෙනවා මේ පද දෙකම. එතකොට ඍණ 2 ධන 2යි වර්ගමූල 6යි. දැන් අපිට මෙතන දීලා තියෙන දත්තයක් විදිහට දීලා තියෙනවා වර්ගමූල 6 යගේ 2.45 ලෙස ගන්න කියලා. ඒ නිසා මේ අගය අපි වර්ගමූල 6 සඳහා ආදේශ කරන්න පුළුවන්. වර්ගමූල 6 සඳහා 2.45 ආදේශ කළාම දෙවරක් 2.45 4.9ක් වෙනවා. 4.9න් දෙකක් අඩු වුනහම 2.9යි. ඒ නිසා x සඳහා අපිට දැන් පිළිතුරක් ලැබෙනවා x යනු මීටර 2.9ක දුරක්. අපි x හොයාගත්තා. ආස්තරෙහි සමාන්තර පාද දෙක අතර ලම්බ දුර x ඒක හොයාගත්ත අපි 2.9ක් ලෙස. දැන් අපි බලමු ඊළඟ කොටස කොහොමද කියලා. ඊළඟට අපිට කියනවා එම දුර කියන්නේ අපි x සඳහා හොයාගත්ත අගය AB දිගෙන් භාගයකට වඩා අඩු බව පෙන්වන්න කියනවා. බලමු අපි ඒක කොහොමද හදන්නේ කියලා. මේ අවසන් කොටස ක්‍රම කීපයකටම හදන්න පුළුවන්. AB බෙදීම 2 කියන දුර මම හොයාගන්නවා මුලින්ම. ඔබට පේනවා AB කියන්නේ x ධන 3යි. එහෙමනම් AB බෙදීම 2 කියන්නේ x ධන 3 බෙදීම 2. දැන් අපි මෙතනදී x සඳහා අගයක් හොයාගෙන තියෙනවා 2.9යි. දැන් ඒ අගය ආදේශ කරලා AB බෙදීම 2හි අගය අපිට හොයාගන්න පුළුවන්. x සඳහා අපි 2.9 ආදේශ කරනවා. එවිට AB බෙදීම 2 සඳහා අපිට අගයක් ලැබෙනවා 2.9යි. AB දිගෙන් භාගයක් කියන්නේ මීටර 2.9යි. ඒ වගේම අපි කලින් හොයාගත්තා x සමානයි 2.9යි කියලා. දැන් මේ අගයන් දෙක දෙස ඉතා හොඳින් බැලීමේදී අපිට පැහැදිලි වෙනවා x ගේ අගය AB දිගින් භාගයකට වඩා අඩු බව. 2.9 අඩුයි 2.9ට වඩා. ඒක අපි මේ විදිහට අසමානතාවයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ අනුව අපි 2020 සාමාන්‍ය පෙළ ගැටලුවේ සියලුම කොටස් මේ වෙනකොට හදලා ඉවරයි. මේක ඇඩ් එකක්. සාමාන්‍ය පෙළ ගණිතය ඇප් එකක් විදිහට දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකට පල්ලෙහාන් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඇප් එකට අදාළ ලින්ක් එක දාලා තියෙනවා. එතනින් ඔයාලට Play Store එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ 9, 10, 11 සියලුම ශ්‍රේණි සඳහා කෙටි සටහන්, පළාත් ප්‍රශ්න පත්‍ර, කලාප ප්‍රශ්න පත්‍ර, දිවි බාලිකා, කොළඹ නාලන්ද, කොළඹ රොයල්, DSA නායක, පුෂ්පදාන, කැන්ඩි හයි ස්කූල්, රිච්මන්ඩ්, විශාඛා මේ වගේ දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍රات ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අලුත්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් එක්කම ඇතුළත් කරලා තියෙනවා. ගැටලු සඳහා වීඩියෝ පැහැදිලි කිරීමුත් තියෙනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පාඩම් අනුව වර්ගීකරණය කරලා ඒවට පිළිතුරු ඇතුළත් කරලා තියෙනවා.
සාමාන්‍ය පෙළ ගණිතයට ඉතා ඉහළ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට මේ ඇප් එක ඔබට ඉතා මහඟු පිටුවහලක් වෙනවා ඇති. මේ වීඩියෝ එකට පහළින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇප් එකට අදාළ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලන්නේ 2019 සාමාන්‍ය පෙළ විභාගයට ආපු වර්ගජ සමීකරණ ගැටලුව. අරය ඒකක x වූ a නම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තය සමග ඒක කේන්ද්‍රීය වූ සහ කේන්ද්‍රයේ කෝණය අංශක 60ක් වූ b නම් කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සෑදුණු ආස්තරයක් රූපයේ දැක්වේ. a හි වර්ගඵලය සහ b හි වර්ගඵලය සමාන වේ නම් x මගින් මෙම වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වා x ට ගත හැක්කේ එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න. වර්ගමූල 3හි අගය සඳහා 1.73 යොදාගෙන b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයට සොයන්න. දැන් අපි බලමු කොහොමද මේ ගැටලුව නිවැරදිව විසඳන්නේ කියලා. මේ ගැටලුවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන තැන් කීපයක් තියෙනවා. එකක් තමයි අර්ධ වෘත්තය සහ කේන්ද්‍රික ඛණ්ඩය ඒක කේන්ද්‍රීයයි කියන එක. ඒකෙන් කියවෙන්නේ මේ අර්ධ වෘත්තය සහ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රයන් දෙකම එකම තැන පිහිටන බව. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි A අර්ධ වෘත්තයේත් B කේන්ද්‍රික ඛණ්ඩයේත් කේන්ද්‍රය පිහිටන්නේ. අර්ධ වෘත්තයේ අරය x කියලා දීලා තියෙනවා අපිට. මෙතන තමයි කේන්ද්‍රය පිහිටන්නේ අර්ධ වෘත්තයේ සහ කේන්ද්‍රික ඛණ්ඩය කියන දෙකේම අර්ධ වෘත්තයේ අරය x නිසා මෙන්න මේ දුරත් xම වෙනවා. එතකොට ඔබට පැහැදිලි කේන්ද්‍රික ඛණ්ඩයේ අරය x ධන 4 බව. අර්ධ වෘත්තයේ අරය x කේන්ද්‍රික ඛණ්ඩයේ අරය x ධන 4. මේ කාරණා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕන ගැටලුවේ ඊළඟ කොටසට යන්න. a හි වර්ගඵලය කියලා කියන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය භාගයක් phi x වර්ගය. අර x වූ අර්ධ වෘත්තයක වර්ගඵලය භාගයක් phi x වර්ගය. ඊළඟට අපි බලමු b හි වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. ඔබ දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 60යි. එම නිසා 360න් 60 ගුණ කරනවා phi වතාවක් අරයේ වර්ගය. ඔබ දන්නවා අරය කියන්නේ මෙතන x ධන 4. එම නිසා x ධන 4 වර්ගය. ඊළඟට මෙතන පැහැදිලිව කියලා තියෙනවා a හි වර්ගඵලය සහ b හි වර්ගඵලය සමානයි. එම නිසා අපිට මේ ලැබුණු ප්‍රකාශන දෙක අපිට සමාන කරන්න පුළුවන්. දැන් මෙය අපිට සුළු කරන්න පුළුවන්. phi සුළු වෙනවා. ඒ වගේම 60 ඒවා 6ක් 360යි. ඒ අනුව 60ට 360 සුළු වෙනවා 6ක් වශයෙන්. ඊළඟට 6 ඉලක්කම වම් පසට අපිට යවන්න පුළුවන්. එතකොට 6 බෙදීම 2යි 6 බෙදීම 2 3යි. එතකොට අවසානයේ වම් පස ඉතිරි වෙන්නේ 3ක් x වර්ගය. සමානයි දකුණු පස x ධන 4 වර්ගය තමයි ඉතුරු වෙන්නේ. එතකොට අපිට තවදුරටත් සුළු කරලා මේක ලියන්න පුළුවන්. 3ක් x වර්ගය දකුණු පස ඉතුරු උනේ x ධන 4 වර්ගය. ඒක සුළු කළාම x වර්ගය පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ 4ක් x දෙකෙන් ගුණ කළාම 8ක් x සහ අග පදයේ වර්ගය 16යි. මේක අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. 3ක් x වර්ගය සහ x වර්ගය සුළු වුණාම 2ක් x වර්ගය 8ක් x වම් පසට ගෙන ආව විට ඍණ 8ක් x 16 වම් පසට ගෙන ආව විට ඍණ 16. දැන් මෙම සමීකරණය දෙස බැලුවාම අපිට පැහැදිලි වෙනවා මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන් දෙකෙන් බෙදීමෙන්. එතකොට අපිට අවසාන වශයෙන් සමීකරණයක් ලැබෙනවා මේ වර්ගීය සමීකරණයක් x වර්ග ඍණ 4ක් x ඍණ 8 සමානයි 0යි. මේක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ පළවෙනි කොටසෙන් x මගින් x වර්ග ඍණ 4ක් x ඍණ 8 සමානයි 0 වර්ගීය සමීකරණය තෘප්ත කරන බව පෙන්වුවා. අපි ඔන්න එම සමීකරණය තෘප්ත කරන බව පෙන්වුවා.
ඊළඟට බලමු ඉතිරි ටික කොහොමද කරන්න කියලා. ඊළඟට අපිට කියනවා x ට ගත හැක්කේ එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න. බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් අපි ළඟ තියෙනවා කලින් ව්‍යුත්පන්න කරගත්ත මේ වර්ගජ සමීකරණය. මේ සමීකරණය අපිට සූත්‍රයේ භාවිතයෙන් විසඳන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ග පූර්ණ ක්‍රමය මගින් සුළු කරන්නත් පුළුවන්. මේ අවස්ථාවෙන් සමීකරණයේ භාවිතයෙන් සුළු කරනවා. මේ තමයි අපට සුපුරුදු සමීකරණය x සමාන ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a. මේ සඳහා අගයන් ආදේශ කරන්න තමයි තියෙන්නේ. a සඳහා 1, b සඳහා ඍණ 4, c සඳහා ඍණ 8 ආදේශ කරන්න ඕන මේ සමීකරණයට. අපිට මේ විදිහට ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ සමීකරණයට අගයන් ආදේශ කරලා සුළු කරන්න පුළුවන්. සමීකරණය සුළු කළාම x සඳහා අපි ලැබෙනවා x සමානයි 4 ධන හෝ ඍණ 4යි වර්ගමූල 3 බෙදීම 2. ඒ අනුව දෙකෙන් බෙදීමෙන් අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. 2 ධන හෝ ඍණ 2යි වර්ගමූල 3 වශයෙන්. වර්ගමූල 3 සඳහා 1.73 යොදා ගන්න කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා වර්ගමූල 3 සඳහා අපි 1.73 ආදේශ කරනවා. එතකොට අපිට අගයන් දෙකක් ලැබෙනවා. මොකද මෙතන ධන හෝ ඍණ ලකුණ තියෙන නිසා. ඒ අනුව x සමානයි 5.46 හෝ x සමානයි ඍණ 1.4 වශයෙන් අපට අගයන් දෙකක් ලැබෙනවා. නමුත් මෙතනදී අපෙන් අහන්නේ x ට ගත හැකි එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න කියලා. දැන් ඔබ ඉතා පැහැදිලිව දන්නවා x කියන්නේ දිගක්. x කියන්නේ අර්ධ වෘත්තයේ අරය. මේ දිගක් නිසා මේක ඍණ වෙන්න බෑ කියලා අපිට තර්ක කරන්න පුළුවන්. x යනු දිගක් බැවින් එය ඍණ විය නොහැකි. එබැවින් x සඳහා පවතින්නේ එකම අගයකි. එය 5.46. ඒ අනුව අපි x සමානයි ඍණ 1.46 පිළිතුර බැහැර කරමින් නිවැරදි පිළිතුර වශයෙන් තෝරගන්නවා x සමානයි 5.46. ඉන්පසු b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයට සොයන්න කියලා තියෙනවා. දැන් ඔබ හොඳට ඉතාමත් හොඳින් බලන්න b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සඳහා තමයි අගයක් අහන්නේ. b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය x ධන 4යි. x නෙමෙයි x ධන 4යි. ඒ අනුව b කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සමාන වෙනවා x ධන 4ට. x කියන්නේ 5.46යි 4ක් එකතු කරනවා එවිට 9.46යි. නමුත් මෙතනදී අපෙන් අහන්නේ පළමු දශම ස්ථානයට සොයන්න කියලා. ඒ නිසා අපි 9.46 පළමු දශම ස්ථානයට වටේනවා. එවිට එය 9.5යි. සමානයි නෙමේ ආසන්න වශයෙන් සමාන වෙනවා. මේ විදිහට අපි 2019 වර්ග සමීකරණ ගැටලුවත් සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළා. දැන් අපි බලමු 2018 සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුව. ඍජු කෝණාශ්‍රයක බද්ධ පාද දෙකක දිගෙහි එකතුව සෙන්ටිමීටර 16ක්ද විකර්ණයක දිග සෙන්ටිමීටර 14ක්ද වේ. ඍජු කෝණාශ්‍රයේ පළල x ලෙස ගත් විට එය මෙම වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වා ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල පළමු වන දශම ස්ථානයට වෙන වෙනම සොයන්න. වරහන් ඇතුළේ අපිට දීලා තියෙනවා වර්ගමූල 34 හි අගය සඳහා 5.83 යොදා ගන්න කියලා. මේ ගැටලුවේදී අපිට රූප සටහනක් ලබා දීලා නැහැ. ඒ නිසා අපට අවශ්‍ය නම් රූප සටහනක් ඇඳ ගන්න වෙනවා. දැන් බලමු අපි කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. ඍජු කෝණාශ්‍රයක බද්ධ පාද දෙකෙහි එකතුව 16ක් බව කියනවා. මේ බද්ධ පාද දෙකේ එකතුව දිග සහ පළලේ එකතුව විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ අනුව ඍජු කෝණාශ්‍රයේ පළල x බව දීලා තියෙනවා. බද්ධ පාද දෙකේ එකතුව 16 බව දීලා තියෙනවා. ඒ අනුව අපිට මේ සමීකරණයෙන් එම ඍජු කෝණාශ්‍රයේ දිග සඳහා x ඇසුරෙන් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ ඍජු කෝණාශ්‍රයේ පළල x කියලා දන්නවා. දිග 16 ඍණ x කියලා දන්නවා. ඒ වගේම විකර්ණයක දිග සෙන්ටිමීටර 14ක් කියලා දීලා තියෙනවා.
දැන් අපි මේ දත්ත ටික ඍජු කෝණාශ්‍රයක ලකුණු කරමු. දැන් ඊළඟට අපිට x ගෙන් වර්ගජ සමීකරණයක් තෘප්ත කරන බව පෙන්වන්න තියෙනවා. හොඳින් බලන්න මේ ඍජු කෝණාශ්‍රයක් බැවින් මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. ඒ අනුව ඔබට ඍජු කෝණී ත්‍රිකෝණයක් දැක ගන්න පුළුවන්. මේ ඍජු කෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදන්න පුළුවන්. එවිට 14 වර්ගය සමාන වෙනවා x වර්ගය ධන 16 ඍණ x ගේ වර්ගයට. දැන් අපි මේක සුළු කරන්න ඕන. 14 වර්ගය x වර්ගය 16 ඍණ x වර්ගය අපි ප්‍රසාරණය කරනවා. අපි 16 ඍණ x වර්ගය ප්‍රසාරණය කළාම 16 වර්ගය ඍණ දෙවතාවක් 16ක් x ධන x වර්ගය. මේක සුළු කළාම අපිට x ගේ වර්ගජ සමීකරණයක් ලැබෙනවා. x වර්ගය ඍණ 16ක් x ධන 30 සමානයි 0යි. අපි ගැටලුවේ මුල් කොටස හදලා ඉවරයි. x වර්ග ඍණ 16ක් x ධන 30 සමානයි 0 වර්ගජ සමීකරණය තෘප්ත කරන බව තමයි අපිට පෙන්වන්න තිබුණේ. ඊළඟට අපි බලමු ඊතුරු කොටස කොහොමද හදන්නේ කියලා. ඊළඟට අපිට කියනවා ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල පළමුවන දශම ස්ථානයට වෙන වෙනම සොයන්න. බලමු ඒක කොහොමද අපි කරන්නේ කියලා. මේ තමයි අපි ලකුණු කරගත්ත ඍජු කෝණාශ්‍රය. දැන් අපි ළඟ තියෙනවා x ගේ වර්ගජ සමීකරණය. දැන් අපිට මේක විසඳීමෙන් x හොයාගන්න පුළුවන්. මේ සඳහා අපිට වර්ග පූර්ණ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සමීකරණය භාවිතා කරලත් x හොයන්න පුළුවන්. x හොයාගත්තම x කියන්නේ පළල 16න් x අඩු කළාම අපිට දිග එනවා. ඒ විදිහට අපිට ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල හොයාගන්න පුළුවන්. ඒක තමයි අපේ සැලසුම. හොඳයි. මෙම ගැටලුවේදී මම සමීකරණය තමයි භාවිතා කරන්නේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් අපේ සුපුරුදු සමීකරණය. මෙහි abc සඳහා අගයන් ආදේශ කරන්න ඕන. a සඳහා 1, b සඳහා ඍණ 16, c සඳහා ධන 30. අපි සමීකරණය ආදේශ කරනවා. ඊට පස්සේ අපි මේ සමීකරණය සුළු කරගන්න ඕන. සමීකරණය සුළු කළාම x සමානයි 16 ධන හෝ ඍණ දෙවතාවක් වර්ගමූල 34 බෙදීම 2 වශයෙන් අපට ලැබෙනවා. මේක අපි තවදුරටත් සුළු කළාම x සඳහා අගයන් දෙකක් ලැබෙනවා. x සමානයි 8 ධන වර්ගමූල 34 හෝ x සමානයි 8 ඍණ වර්ගමූල 34 වශයෙන්. අපි වර්ගමූල 34 සඳහා අපිට ලබා දීලා තියෙනවා 5.83 යොදා ගන්න කියලා. ඒ නිසා වර්ගමූල 34 සඳහා 5.83 ආදේශ කරනවා. එවිට අපිට x සඳහා අගයන් දෙකක් ලැබෙනවා. හොඳින් බලන්න x සමානයි 13.83 හෝ x සමානයි 2.17 වශයෙන්. දැන් කලින් අවුරුදු වල ගැටළු වලදී නම් අපිට x සඳහා එක් අගයක් ධනත් අනික් අගය ඍණ වශයෙන්මුත් ලැබුණා. එතකොට අපි බොහොම පහසුවෙන් දිගක් ඍණ විය නොහැකි කියලා ධන අගය විතරක් ගත්තා. දැන් බලන්න මේ ගැටලුවේදී x සඳහා ලැබුණු අගයන් දෙකම ධන. මෙවැනි අවස්ථාවකදී අපි කොහොමද x සඳහා නිවැරදි අගය තෝරගන්නේ? අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් අපි ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල තමයි හොයන්න සූදානම් වෙන්නේ. ඒකෙදී අපිට x සඳහා ලැබුණ අගයන් දෙකක්. x සමානයි 13.83, x සමානයි 2.17 වශයෙන්. දැන් මේ අගයන් දෙකෙන් x සඳහා ගැළපෙන අගය තෝරා ගන්නයි අපි උත්සාහ කරන්නේ. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. මේ සඳහා අපි ඇඳගත්තු රූප සටහනට ආපහු යනවා. මේක තමයි අපි ඇඳගත්තු රූප සටහන. මේ ඍජු කෝණාශ්‍රයේ අපිට ඉතා පැහැදිලිවම කියන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක දිග පළලට වඩා විශාලයි කියලා. ඍජු කෝණාශ්‍රයක දිග පළලට වඩා විශාලයි. ඒ අනුව දිග කියන්නේ 16 ඍණ x, පළල කියන්නේ x. එහෙනම් 16 ඍණ x ට වඩා x කුඩා වෙන්න ඕන. මේ අසමානතාවය අපි සුළු කරනවා. එතකොට x
8ට වඩා කුඩා විය යුතුයි කියලා අපට අසමානතාවයක් ලැබෙනවා. දැන් හොඳින් බලන්න අපි ගාව අගයන් දෙකක් තියෙනවා x ට x සමානයි 13.83 හෝ x සමානයි 2.17. හැබැයි අපි දැන් හොයාගත්තා x කියන කෙනා 8ට වඩා කුඩා විය යුතුයි කියලා. එහෙනම් මේ ඉලක්කම් දෙකෙන් 8ට වඩා කුඩා ඉලක්කම තමයි x ගේ අගය වෙන්න ඕන. ඒ අනුව පැහැදිලි අපිට x ගේ අගය එහෙමනම් 2.17 විය යුතුයි. එබැවින් x සඳහා නිවැරදි අගය x සමානයි 2.17. ඔන්න අපි තෝරගත්තා x ගේ නිවැරදි අගය. ඊළඟට දැන් මෙතනදී අපෙන් අහන්නේ x ගේ අගය නෙමෙයි අපෙන් අහන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල. එහෙනම් x සමානයි 2.17 වෙනකොට දිග වෙන්න ඕන 16 ඍණ x. දිග කියන්නේ 16 ඍණ x. අපි x හොයාගත්තා 2.17 කියලා. සමීකරණයට ආදේශ කළාම ඍජු කෝණාශ්‍රයේ දිග අපිට එනවා 13.83ක් සෙන්ටිමීටර වලින්. ඒ වගේම පළල ඒක x. ඒ අනුව පළල සෙන්ටිමීටර 2.17යි. දැන් අපි ගැටලුව විසඳලා ඉවරයි. දිග සඳහා සෙන්ටිමීටර 13.83යි පළල සෙන්ටිමීටර 2.17යි. නමුත් මෙතනදී කියනවා ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල පළමුවන දශම ස්ථානයට තමයි හොයන්න ඕන. එහෙනම් අපිට පුළුවන් මේ සංඛ්‍යා දෙක ලැබුණු සංඛ්‍යා දෙක අපිට වට යන්න. ඒ අනුව පළමුණු දශම ස්ථානයට වැටවිගොත් දිග වෙන්නේ 13.8යි පළල වෙන්නේ 2.2යි. මේ ආකාරයට අපි 2018 සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුව සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ 2017 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුවට. මෙම ගැටලුවේ සඳහන් වෙනවා පහත දැක්වෙන තල රූප දෙක පිළිවෙලින් අරය ඒකක x වූ වෘත්තයකින් අර්ධයක් හා අරය ඒකක x ධන දෙක වූ වෘත්තයකින් 4න් පංගුවක් වේ. තල රූප දෙකෙහි වර්ගඵල සමාන නම් x ඇසුරෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගා එය විසඳීමෙන් x අගය පළමු දශම ස්ථානයට නිවැරදිව සොයන්න. වර්ගමූල දෙකෙහි අගය සඳහා 1.41 යොදා ගන්න. මීට අමතරව සඳහන් කරලා තියෙනවා අරය r වන වෘත්තයක වර්ගඵලය πr වර්ගය වේ කියලා. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මෙතන තල රූප දෙකක් තියෙනවා. එකක් තමයි අරය x වෙන අර්ධ වෘත්තයක්. අනිත් තල රූපය තමයි අරය x ධන දෙකක් වුණු වෘත්තයකින් 4න් පංගුවක්. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 90ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නත් පුළුවන්. කොහොම නමුත් මේ දෙන්නගේ වර්ගඵල සමානයි කියලා කියනවා. ඒක තමයි අපිට දීලා තියෙන දත්තය. එහෙමනම් x ඇසුරෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මෙම තල රූප දෙකේ වර්ගඵලය සඳහා x ගෙන් ප්‍රකාශන ගොඩනගාගෙන ඉන්පසු එම ප්‍රකාශන දෙක සමාන කිරීම. ඒක තමයි අපි කරන්න යන්නේ. අර x වූ අර්ධ වෘත්තයේ වර්ගඵලය අපට ලියන්න පුළුවන් භාගයක් π x වර්ගය කියලා. ඒ වගේම අර x ධන දෙකක් වුණ වෘත්තයෙන් 4න් පංගුවේ කොටසේ වර්ගඵලය අපට හොයන්න පුළුවන් 4න් එකක් π එයාගේ අරේ වර්ගය. එයාගේ අරේ x ධන 2. එහෙමනම් 4න් එකක් π x ධන 2 වර්ගය. නමුත් මෙම තල රූප දෙකේ වර්ගඵල සමාන නිසා අපට එම වර්ගඵල දෙක සමාන කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සුළු කරනවා. πට π සුළු වෙනවා. 4 ඉලක්කම වම් පැත්තට ගියාම 4 බෙදීම 2ක් x වර්ගය. ඒ කියන්නේ 2ක් x වර්ගය. වම් පස ඉතුරු වෙනවා 2ක් x වර්ගය. දකුණු පස x ධන 2 වර්ගය. x ධන 2 වර්ගය සුළු කළාම x වර්ගය ධන 4ක් x ධන 4 අපිට ඒක වම් පසට රැගෙන යන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ. මේක අපිට සුළු කරන්න පුළුවන් 2ක් x වර්ගයෙන් x වර්ගයට වුණාම x වර්ගයයි ඍණ 4ක් x ඍණ 4 සමානයි බිඳුව වශයෙන්. එතකොට දැන් අපිට x ගෙන් වර්ගජ සමීකරණයක් ලැබිලා තියෙන්නේ. ඊළඟට කියනවා එම වර්ගජ සමීකරණය විසඳීමෙන් x අගය පළමු දශම ස්ථානයට නිවැරදිව සොයන්න කියලා. බලමු මේ කොටස.
දැන් අපි වර්ගජ සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා x ගෙන්. ඊළඟට ඒ විසඳීමෙන් x යගේ සොයන්නයි මේ සූදානම. මේ තමයි අපි කලින් ව්‍යුත්පන්න කරගත්ත x ඇසුරෙන් ඇති වර්ගජ සමීකරණය. මේ සුළු කිරීමට යෑමේදී අපට අපේ සුපුරුදු සමීකරණයේ භාවිතයෙන් සුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ග පූර්ණ ක්‍රමයක් භාවිත කරන්නත් පුළුවන්. මෙම අවස්ථාවේදී මම සූත්‍රය කෙලින්ම භාවිත කරනවා. a සඳහා 1, b සඳහා ඍණ 4 සහ c වෙනුවෙන් ඍණ 4 මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට අපිට මේ විදිහට සමීකරණය දෙක ගන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට සමීකරණය ලැබෙනවා. මේක සුළු කරන්න ඕන. මේ සමීකරණය සුළු කළාම අපට 4 ධන හෝ ඍණ 4යි මූල දෙක බෙදීම 2 වශයෙන් x ටගයක් ලැබෙනවා. මේ අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේක සුළු කළාම x සමානයි 2 ධන 2යි වර්ගමූල 2 හෝ x සමානයි 2 ඍණ 2යි වර්ගමූල 2 වශයෙන් අගයන් දෙකක් ලැබෙනවා. ඉන්පසු අපි වර්ගමූල 2 සඳහා දීලා තියෙනවා 1.4යි 1 යොදා ගන්න කියලා. අපි වර්ගමූල 2 සඳහා දීලා තියෙන මාගය මෙතනට ආදේශ කරනවා. එතකොට අපිට x ට අගයන් දෙකක් ලැබෙනවා. x සමානයි 4.82 හෝ x සමානයි ඍණ 0.82 වශයෙන්. නමුත් අපි ඉතා හොඳ ආකාරවම දන්නවා x කියන්නේ දිගක්. x කියන්නේ අර්ධ වෘත්තයේ අරය. එය ඍණ අගයක් විය නොහැකියි. එබැවින් අපිට ඍණ අගය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ අනුව අපි තෝරගන්නවා x සඳහා නිවැරදි පිළිතුර x සමානයි 4.82. x යනු දිගක් බැවින් එය ඍණ විය නොහැක. එම නිසා x සමානයි 4.8 යනු නිවැරදි පිළිතුර වෙයි. මෙහිදී අපට සඳහන් කරලා තියෙනවා x යගේ පළමු දශම ස්ථානයේ නිවැරදිව සොයන්න කියලා. පළමු දශම ස්ථානයට වැටෙන විට එය x සමානයි 4.8යි. ඒ අනුව අපි 2017 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණයේ ගැටලුවත් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. හොඳයි අපි දැන් බලන්නේ 2016 සාමාන්‍ය පෙළ විභාගයට ආපු වර්ගජ සමීකරණ රචනා ප්‍රශ්නය ගැන. බලන්න මේ ගැටලුවේ කියනවා දිග මීටර 4ක් හා පළල මීටර 2ක් වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ඍජු කඩඉරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. P කොටසේ පැත්තක දිග මීටර x ලෙස ගනිමු. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා රූපයේ Q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් සොයන්න. මේ තමයි දිග මීටර 4ක් හා පළල මීටර 2ක් වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුව. මෙන්න මේ කඩඉරි දෙක ඔස්සේ තමයි මේක කපනවා කියලා කියන්නේ. එතකොට P සහ Q කියලා කොටස් දෙකක් වෙන වෙනවා. මෙන්න මේ P කොටස සමචතුරස්‍රාකාර බව පවසනවා. ඒ නිසා මේ දිග x සහ මේ දිගත් xම වෙනවා. අපෙන් අහන්නේ Q කොටසේ වර්ගඵලය සම්බන්ධව. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මුලින්ම මේ Q කියන කොටස මම වෙනම ඇඳ ගන්නවා. මෙන්න මේ Q කියන ඍජු කෝණාශ්‍රාකාර කොටස වෙනම Q ලෙස ඇඳ ගන්නවා. මේ මුල් රූප සටහන දිහා බැලුවාම මේකේ දිග 4යි. එනෝ මේ දිග 4යි. නමුත් මේ කොටස x දිගක් වන බැවින් මේ දිගත් xම වෙනවා. එම නිසා ඍජු කෝණාශ්‍රාකාර Q කොටසේ මෙන්න මේ කොටසේ දිග 4 ඍණ x වෙනවා. ඒ නිසා මේ කොටස 4 ඍණ x වෙනවා. ඒ විදිහටම පළල බලන්න මීටර 2යි මෙම කොටසේ පළල. මේ කොටසේ දිග x නිසා මේ දිගත් xම වෙනවා. නමුත් අපිට අවශ්‍ය වන්නේ Q කොටසේ පළල. එනම් මෙන්න මේ දිග. මෙන්න මේ දිග තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක සමාන වෙනවා 2කින් x අඩු වුණාම. එහෙමනම් මේ කොටසේ දිග 2 ඍණ x. ඒ අනුව දැන් අපි Q කොටසේ දිග සහ පළල x ඇසුරෙන් හොයාගත්තා. දැන් අපිට Q කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් ලියන්න පුළුවන්. Q කොටසේ වර්ගඵලය සමාන වෙනවා දිග ගුණ කිරීම පළල. දිග කියන්නේ 4 ඍණ x, පළල 2 ඍණ x. අපි මේ දෙක ගුණ කරොත් Q කොටසේ වර්ගඵලය ලැබෙනවා. අපිට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. x වර්ග ඍණ 6ක් x ධන 8 වශයෙන්. දැන් අපි පළවෙනි කොටස ඉවරයි. අපි බලමු ඊළඟ කොටස කොහොමද කියලා.
මේ දෙවෙනි කොටසේ දක්වලා තියෙනවා p හි වර්ගඵලය q හි වර්ගඵලය මෙන් දෙගුණයක්. එසේනම් x වර්ග ඍණ 12ක් x ධන 16 සමාන බිඳුව බව පෙන්වන්න කියලා. අපි බලමු මේ කොටස කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපිට දීලා තියෙන දත්තය අපි මෙහි ලියනවා. p කොටසේ වර්ගඵලය සමාන වෙනවා දෙවතාවක් q කොටසේ වර්ගඵලය. නමුත් p කියලා කියන්නේ පැත්තක දිගේ x වන සමචතුරස්‍රාකාර කොටසක්. එම නිසා p හි වර්ගඵලය x වර්ගය වෙනවා. q හි වර්ගඵලය අපි කලින් හෙව්වා. අපි ඒවා ආදේශ කරනවා මේ සමීකරණයට. p කොටසේ වර්ගඵලය x වර්ග දෙවතාවක් q කොටසේ වර්ගඵලය. දැන් අපිට මේ තවදුරටත් සුළු කරගන්න පුළුවන්. මේක සුළු කළාම දෙකක් x වර්ගයෙන් x වර්ගය අඩු වුණාම x වර්ගය දෙවතාවක් ඍණ 6ක් x ඍණ 12ක් x දෙවතාවක් ධන 8ක් 16යි සමානයි බිඳුවයි. ඒ අනුව අපට වර්ගජ සමීකරණයක් ලැබිලා තියෙනවා. ඒක තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. ඒ අනුව දෙවෙනි කොටස සම්පූර්ණ වෙනවා. ඊළඟට අපි බලමු මෙම ගැටලුවේ තුන්වෙනි කොටස. මේ තුන්වෙනි කොටසේදී සූත්‍ර භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ x සමානයි 6 ධන හෝ ඍණ 2යි මූල 5 බව පෙන්වන්න. බලමු මේ කොටස. දැන් අපි ළඟ තියෙනවා x ගේ වර්ගජ සමීකරණයක්. x වර්ග ඍණ 12ක් x ධන 16 සමානයි බිඳුව වශයෙන්. මෙතනදී සඳහන් කරනවා සූත්‍ර භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ ලෙස. සූත්‍ර භාවිතයෙන් නම් අපි දන්නවා අපේ සුපුරුදු වර්ගජ සමීකරණ විසඳීමේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනුක්‍රමයකින් ලෙසත් මෙතන දක්වලා තියෙනවා. කලින් ගැටලුවේදී මම සූත්‍ර භාවිතයෙන් සුළු කළ නිසා මෙම ගැටලුවේදී අනුක්‍රමයකින් සුළු කරන්න මම සූදානම් වෙනවා. අනුක්‍රමයේ වශයෙන් අපිට දක්වන්න පුළුවන් වර්ග පූර්ණ ක්‍රමය. ඒ නිසා මෙම ගැටලුව මම වර්ග පූර්ණ ක්‍රමයෙන් හදනවා. වර්ග පූර්ණ ක්‍රමයෙන් හදද්දී අපි බලනවා x ගේ සංගුණකයේ සම්බන්ධව. x ගේ සංගුණකය ඍණ 12යි. අපි ඒක දෙකෙන් බෙදනවා. එතකොට ඍණ 6යි. අපි එතකොට මේක ලියනවා x ඍණ 6 පූර්ණ වර්ගය වශයෙන්. මේ 16 එහෙමම ලියනවා. නමුත් අපි අඩු කරනවා 6 වර්ගයක්. එහෙමයි වර්ග පූර්ණයෙන් සුළු කරන්නේ. අපිට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන්. 16 ඍණ 36 සුළු වුණාම ඍණ 20යි. ඍණ 20 දකුණු පැත්තට ගියාම ධන 20යි. මේක තවදුරටත් අපිට සුළු කරගන්න පුළුවන්. x සමානයි 6 ධන හෝ ඍණ වර්ගමූල 20 වශයෙන්. වර්ගමූල 20 කියලා කියන්නේ 4 වරක් 5. 4 වර්ගමූල 2යි. එම නිසා x සමානයි 6 ධන හෝ ඍණ 2යි වර්ගමූල 5 වශයෙන් අවසන් පිළිතුර අපිට ලියන්න පුළුවන්. ඒ අනුව අපි තුන්වෙනි කොටසත් හදලා ඉවරයි. ඊළඟට බලනවා අපි හතරවෙනි කොටස. මෙන්න හතරවෙනි කොටසේදී අපිට සඳහන් කරනවා 6 ධන 2යි වර්ගමූල 5යි අගය x සඳහා සුදුසු නොවන බව පෙන්වන්න කියලා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මෙතනදී අපිට x ට අගයන් දෙකක් ලැබුණා. එකක් තමයි 6 ධන 2යි වර්ගමූල 5. අනිත් එක තමයි 6 ඍණ 2යි වර්ගමූල 5. මේ දෙකෙන් මේ ධන අගය එහෙම නැත්නම් x සඳහා ලැබුණු මෙම අගය 6 ධන 2යි වර්ගමූල 5 සුදුසු නොවන බව තමයි පෙන්වන්න කියන්නේ. මේ තමයි අපිට දුන්න මුල්ම රූප සටහන. මේ රූප සටහනත් හොඳට බලද්දී අපිට පැහැදිලි වෙනවා මේ x කියන අගය දෙකට වඩා අඩු වෙන්න ඕන. ඒක බොහොම පැහැදිලි. රූප සටහනට අනුව x දෙකට වඩා කුඩා විය යුතුයි. එම නිසා මෙම අගය 6 ධන 2යි මූල 5 කියන අගය x සඳහා සුදුසු වෙන්නේ නැහැ. මොකද මේ අගය දෙකට වඩා විශාලයි. මොකද 6 ධන 2යි මූල 5ක්. මේක දෙකට වඩා වැඩි ඉලක්කමක්. ඒ නිසා මේක සුදුසු නැහැ. එම නිසා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් x සඳහා 6 ධන 2යි මූල 5 අගය නොගැලපෙන බව. අපි ගැටලුවේ හතරවෙනි කොටසත් පෙන්වලා ඉවරයි. අපි ඊළඟ කොටසට යනවා. ගැටලුවේ පස්වෙනි හෙවත් අන්තිම කොටසේදී අපිට කියනවා වර්ගමූල 5යි අගය 2.24 ලෙසගෙන x සඳහා සුදුසු අගය සොයන්න කියලා. බලමු අපි ඒක. අපි x සඳහා වැරදි පිළිතුර x ධන 2යි වර්ගමූල 5 බව ප්‍රකාශ කළා කලින් කොටසේදී. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ x සමානයි 6 ඍණ 2යි මූල 5. මෙතන වර්ගමූල 5 සඳහා 2.24 අපිට ආදේශ කරන්න පුළුවන්. මේක අපි තවදුරටත් සුළු කරනවා. එතකොට අපට x සඳහා සුදුසු අගය වශයෙන් x සමානයි මීටර 1.52ක් වශයෙන් ලැබෙනවා.
ඒ අනුව අපි ගැටලුවේ සියලු කොටස් අවසන් කළා. 2016 සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුව මෙතනින් අවසන් වෙනවා. දැන් අපි 2015 සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුව විමසා බලමු. මෙහිදී දක්වා තිබෙනවා රූපයේ දැක්වෙන ABCD ඍජු කෝණාශ්‍රයේ AB සමානයි 3x ධන 2ද AD සමානයි x ධන 3ද වේ. APQD සමචතුරස්‍රයක් බව දී ඇත. PB සමානයි 2x ඍණ 1 බව පෙන්වන්න. බලමු අපි මේ ගැටලුව. මෙහිදී AB දිග අපිට දීලා තියෙනවා. ඒ වගේම AD දිග දීලා තියෙනවා. AD කියලා කියන්නේ මෙන්න මේ දිග. ඒ වගේම APQD සමචතුරස්‍රයක් බව දීලා තියෙනවා. ඒ අනුව APQD හි පාද හතරම දිගින් සමානයි. ඒ අනුව අපිට AD දිගම සමාන වෙනවා AP දිගටත්. ඒ අනුව අපිට ලියන්න පුළුවන් AD දිග සමානයි AP දිග සමානයි x ධන 3 වශයෙන්. ඒ අනුව AP දිග අපි හොයාගත්තා x ධන 3යි කියලා. නමුත් අපි දන්නවා AB දිග කියන්නේ AP ධන PB. ඒක අපිට ලියන්න පුළුවන්. AB දිග දීලා තියෙනවා. AP දිග අපි හොයාගත්තා. ඒ අනුව PB දිග අපිට හොයන්න පුළුවන්. සමීකරණයට ආදේශ කළාම PB සමානයි 2x ඍණ 1 බව පැහැදිලි. ඊළඟට අපි දෙවෙනි කොටස බලමු. දෙවෙනි කොටසේදී අපිට දත්තයක් දීලා තියෙනවා AB බෙදීම AD සමානයි PQ බෙදීම PB බව. එහෙමනම් මෙන්න මේ වර්ගජ සමීකරණයක් පෙන්වන්න කියනවා. අපි බලමු මේක කොහොමද කියලා. AB බෙදීම AD සමානයි PQ බෙදීම PB. දැන් අපිට පුළුවන් මේ එක් දිගවල් සඳහා x ඇසුරෙන් ප්‍රකාශන ආදේශ කරන්න. දැන් අපි හරස් ගුණිතය මගින් මේක සුළු කරන්න බලනවා. එතකොට 2x ධන 2 2x ඍණ 1කින් ගුණ වෙනවා. ඒක සමාන වෙනවා x ධන 3 x ධන 3ෙන් ගුණ වීමෙන්. මේක හරස් ගුණිතය කරලා තියෙන්නේ. මේ පදයෙන් ගුණ කරනවා. මේ පදයෙන් ගුණ කරනවා. දැන් අපි සුළු කරනවා. වම් පැත්ත බැලුවොත් 3x 2x කින් ගුණ වීමෙන් 6x වර්ගය ලැබෙනවා. ඒ වගේම ඍණ 3x ධන 4x සුළු වුණාම x 2 ඍණ 1කින් ගුණ වුණොත් ඍණ 2යි. ඒ විදිහටම දකුණු පැත්තත් අපි සුළු කරගන්නවා වරහන් ප්‍රසාරණය කරගන්නවා x වර්ගය ධන 6x ධන 9 වශයෙන්. දැන් අපිට මේ ප්‍රකාශනය තවදුරටත් සුළු කරගන්න පුළුවන්. 6x වර්ගයෙන් x වර්ගය සුළු වුණාම 5x වර්ගය 6x අපි වම් පැත්තට ගේනවා. එතකොට ඍණ 6x ඍණ 6x x සුළු වුණාම ඍණ 5x ඍණ 2 සහ ධන 9 තියෙනවා. 9 වම් පැත්තට ගේනවා. එතකොට ඍණ 11යි. එතකොට අපිට වර්ගජ සමීකරණය ලැබෙනවා 5x වර්ගය ඍණ 5x ඍණ 11 සමානයි 0 වශයෙන්. ඒ අනුව අපිට පෙන්වන්න දීපු සමීකරණය අපි මේ විදිහටම ලබා ගත්තා. අපි බලමු ඊළඟ කොටස. මෙම ගැටලුවේ තුන්වන කොටසේ සඳහන් වෙනවා සූත්‍රයේ භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ x සමානයි මෙන්න මේ අගය බව පෙන්වන්න. දැන් අපි ළඟ තියෙනවා සූත්‍රයක් x වර්ගයේ සූත්‍රයක්. සූත්‍රයේ භාවිතයෙන් හෝ අනුක්‍රමයකින් හෝ කියන්නේ අපි ළඟ තියෙන සුපුරුදු සමීකරණය එහෙම නැත්නම් වර්ග පූර්ණ ක්‍රමයකට යන්න පුළුවන්. මම මෙතනදී අපිට සුපුරුදු සමීකරණය භාවිතා කරනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් ඒ සමීකරණය. ඒ සඳහා අගයන් ආදේශ කරනවා. මේක සුළු කළාම ඍණ සුළු වීමෙන් ධන 5ක් ලැබෙනවා. ධන හෝ ඍණ 5 වර්ගය 25යි. 25ට ඍණ ධන වෙනවා. 4 වරක් 5 20යි. 20 ඒවා 11ක් 220යි. 220යි 25යි 245යි. නමුත් 245 කියන එක අපිට ලියා ගන්න පුළුවන් 49 ඒවා 5ක් වශයෙන්. 49 වර්ගමූලය කියන්නේ 7යි. ඒ අනුව අපිට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන්. x සමානයි 5 ධන හෝ ඍණ 7යි වර්ගමූල 5 බෙදීම 10 වශයෙන්. ඒ අනුව අපි x සඳහා මේ මාර්ගය ලබාගෙන තියෙනවා. තුන්වන කොටස ඉවර වුණා. අපි බලමු ඊළඟ ගැටලුවේ ඊළඟ කොටස. ගැටලුවේ හතරවෙනි කොටසෙන් සඳහන් කරනවා
ඉහත එක කොටසෙහි PB සඳහා දිගවන ප්‍රකාශයෙහි මෙම විසඳුම ආදේශයෙන් මෙම විසඳුම සුදුසු නොවන බව පෙන්වන්න කියලා. අපි බලමු මේ කොටස. අපි ළඟ තියෙනවා පළවෙනි කොටසේ අපි සාධනය කරපු PB සමානයි 2x ඍණ 1. මෙතන අපිට කියන්නේ x සඳහා මෙන්න මේ අගේ ආදේශ කරන්න කියලා. අපි ආදේශ කරලා බලනවා. දැන් මෙතන සුළු කිරීමක් තමයි තියෙන්නේ. දෙකේ ඉලක්කමට 10 සුළු වෙනවා 5ක් වශයෙන්. එතකොට අපිට මේ විදිහට තවදුරටත් සුළු කරගන්න පුළුවන්. අපි මෙතන 5 පොදු හරය වශයෙන් ගන්නවා. එතකොට මේක සම්පූර්ණ භාග සංඛ්‍යාවක් විදිහට අපිට ලියා ගන්න පුළුවන්. 5 ඍණ 7යි මූල 5 ඍණ 5 වශයෙන්. මෙතන ඍණ 5ට නැවත ධන 5 සුළු වෙනවා. එතකොට අපිට PB සඳහා ලැබෙන්නේ ඍණාගයක්. එතකොට අපිට ලැබෙනවා PB සමානයි ඍණ 7යි මූල 5 බෙදීම 5 වශයෙන්. දැන් අපට පැහැදිලිව පේනවා x සඳහා මේ අගය අපි විසඳුම වශයෙන් ගත්තොත් PBට ලැබෙන්නේ ඍණාගයක්. නමුත් අපි තා හොඳින් දන්නවා PB කියන්නේ ධනාගයක්. ඒ නිසා x සඳහා මෙම විසඳුම සුදුසු වන්නේ නැහැ. ඒක අපිට ලියන්න පුළුවන් PB දිගක් වන බැවින් එය ඍණ විය නොහැකි. එම නිසා මෙම විසඳුම සුදුසු නොවේ. ඒ අනුව ගැටලුවේ 4 වෙනි කොටස හෙවත් අන්තිම කොටසත් හදලා ඉවරයි. එම නිසා අපි 2015 සාමාන්‍ය පෙළ විභාගයට ලබා දුන්න වර්ගජ සමීකරණ ගැටලුවත් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසానයි. ඒ අනුව අපි 2020 සිට 2015 දක්වා ආපස්සට සියලුම වර්ගජ සමීකරණ රචනා ප්‍රශ්න හදලා ඉවර කළා.